හරි. මෙතනින් පස්සේ අපි කතා කරන්න යන්නේ උෂ්ණත්ව පරිමාණ ගැන. එතන උෂ්ණත්ව මාන ගැන අපි කතා කරලා ඉවරයි. උෂ්ණත්ව පරිමාණ. උෂ්ණත්වය මැනීමට භාවිතා කරන පරිමාණ ගැන කතා කරන්න යන්නේ. උෂ්ණත්ව පරිමාණ එදිනෙදා ජීවිතයේදී අපි බහුලවම භාවිතා කරන උෂ්ණත්ව පරිමාණය තමයි සෙල්සියස් පරිමාණය. හරිද? ඊට අමතරව අපි පරිමාණ දෙකක් ගැන කතා කරමු. ඊළඟ එක තමයි ෆැරන්හයිට් පරිමාණය. ඊළඟ එක තමයි කෙල්වින් පරිමාණය. කෙල්වින් පරිමාණය. ඔයගොල්ලෝ දන්නව නම් කියන්න බලන්න සෙල්සියස් පරිමාණය හොයාගත්තේ කවුද කියලා. සෙල්සියස් පරිමාණය හොයාගත්ත විද්‍යාඥයාගේ නම හරි අහගන්නකෝ. සෙල්සියස් පරිමාණය සොයාගත්තේ ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා. හරිද? ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා. ෆැරන්හයිට් පරිමාණය හොයාගත්තේ කවුද? ෆැරන්හයිට් පරිමාණය හොයාගත්තේ ගේබ්‍රියල් ෆැරන්හයිට් කියන විද්‍යාඥයා. හරිද? ෆැරන්හයිට් පරිමාණය හොයාගත්ත විද්‍යාඥයාගේ නම තමයි ගේබ්‍රියල් ෆැරන්හයිට්. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේ පරිමාණ නම් කරලා තියෙන හොයාගත්ත විද්‍යාඥයන්ගේ නම් වලින්. කෙල්වින් පරිමාණය හොයාගත්තේ කෙල්වින් සාමිවරයා විසින්. හරිද? කෙල්වින් සාමිවරයා විසින්. දැන් මේ සෙල්සියස් හොඳට අහගෙන ඉන්න මේ ටික ඔයගොල්ලෝ දන්නේ නැති දේවල්. සෙල්සියස් පරිමාණයයි ෆැරන්හයිට් පරිමාණයයි හැදුවේ ඒගොල්ලන්ට කැමති විදියට. ඒ හදපු කෙනාට කැමති විදියට හැදුවේ. හරිද? සෙල්සියස් කියන විද්‍යාඥයාට කැමති විදියට තමයි සෙල්සියස් පරිමාණය හැදුවේ. ෆැරන්හයිට් කියන විද්‍යාඥයාට කැමති විදියට තමයි ෆැරන්හයිට් පරිමාණය හැදුවේ. නමුත් මේ කෙල්වින් පරිමාණය හදලා තියෙන්නේ එහෙම නෙවෙයි. කෙල්වින් පරිමාණය හදලා තියෙන්නේ ලෝකයේ තියෙන ඕනෑම වස්තුවක උෂ්ණත්වය මනින්න පුළුවන් විදියට. හරිද? ලෝකේ තියෙන උෂ්ණත්වය අඩුම වස්තුවේ උෂ්ණත්වය වුණත් මනින්න පුළුවන් විදියට තමයි කෙල්වින් පරිමාණය හදලා තියෙන්නේ. ඒක නිසා ජාත්‍යන්තරව උෂ්ණත්වය මැනීමේදී ජාත්‍යන්තරව කියන්නේ රටවල් බොහෝමයක කියන එක උෂ්ණත්වය මැනීමේදී සම්මත ඒකකයේ විදියට භාවිතා කරන්නේ කෙල්වින්. සම්මත පරිමාණයේ විදියට භාවිතා කරන්නේ කෙල්වින් පරිමාණය. ඒක තේරුණාද? දැන් ඔයගොල්ලෝ වරද්දන එකක්. ඔයගොල්ලෝගෙන් අහුව ගම උෂ්ණත්වය මයින සම්මත ඒකකය මොකක්ද කියලා ඔයගොල්ලෝ බහුතරයක් දෙනා කියන්නේ සෙල්සියස් කියලා. මොකද එදිනෙදා ජීවිතයේදී අපි වැඩිපුර පාවිච්චි කරන්නේ සෙල්සියස්. මේක අහලත් නැහැ සමහර වෙලාවට. නමුත් මතක තියාගන්න පුතේ උෂ්ණත්වය මයින සම්මත පරිමාණය කෙල්වින් පරිමාණය. උෂ්ණත්වය මයින සම්මත ඒකකය කෙල්වින්. හරිද? ඒක මතක තියාගන්න. සෙල්සියස් පරිමාණයේදී උෂ්ණත්වය මයින ඒකකය සෙල්සියස් අංශක. ඒකකය මේ කියන්නේ ඒකකය පරිමාණය කියන්නේ ඒකෙන් හදපු පරාසයට. හරිද? ඒකකය සෙල්සියස් අංශක. මේක අපි කියවන්නේ මෙහෙම. සෙල්සියස් අංශක. අංශක. ෆැරන්හයිට් පරිමාණයේදී භාවිතා කරන ඒකකය ෆැරන්හයිට් අංශක. කෙල්වින් පරිමාණයේදී භාවිතා කරන ඒකකය කෙල්වින්. අංශක කතාවක් නැහැ. හරිද? කෙල්වින්. සෙල්සියස් පරිමාණයේදී භාවිතා කරන ඒකකය සෙල්සියස් අංශක. 100 අකුර ලියලා වම් පැත්තේ උඩින් බිඳුව. මේ ඔක්කොම කැපිටල් අකුරු. මතක තියාගන්න කිසියම් ඒකකයක් විද්‍යාඥයෙක්ගේ නමකින් නම් භාවිතා කරන්නේ කියන්නේ කිසියම් ඒකකයක් සඳහා යොදාගෙන තියෙන විද්‍යාඥයෙක්ගේ නමක් නම් අනිවාර්යෙන් අපි භාවිතා කරන්නේ කැපිටල් අකුරු. සෙල්සියස් අංශක කිව්වම කැපිටල් වම් පැත්තේ උඩ බිඳුව. ෆැරන්හයිට් කිව්වම කැපිටල් F වම් පැත්තේ උඩ බිඳුව. කෙල්වින් අංශක කිව්වම කැපිටල් K වම් පැත්තේ උඩ බිඳුවක් නැහැ. ඒක K විතරයි. හරිද?
එතකොට දැන් මම ඔයගොල්ලෝගෙන් ආපහු අහනවා අර ප්‍රශ්නේ. උෂ්ණත්වය වයින් සම්මත පරිමාණය මොකක්ද? කෙල්වින් දැන් ඒක මතකයිනේ. කෙල්වින්. උෂ්ණත්වය වයින් සම්මත පරිමාණය පුතේ කෙල්වින්. ඒකෙන් මතක තියාගන්න ලෝකයේ තියෙන උෂ්ණත්වය අඩුම උෂ්ණත්වය වනින්නත් පුළුවන්. අඩුම උෂ්ණත්වයට කියන්නේ නිරපේක්ෂ ශූන්‍ය කියලා. නිරපේක්ෂ ශූන්‍යයෙන් පටන් අරගෙන ඉදිරියට ගමන් කරන පරිමාණයක් තමයි කෙල්වින් පරිමාණය කියන්නේ. හරිද? මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න සෙල්සියස් කොහොමද එයාගේ සෙල්සියස් පරිමාණය හදපු හැටි. හැදුවේ කොහොමද කියන එක. සෙල්සියස් කියන විද්‍යාඥයා සෙල්සියස් පරිමාණය හදපු හැටි. හරිද? හොඳට අහගන්න. මෙයා මුලින්ම කරේ මොකද්ද දන්නවද? මෙයා මුලින්ම කරේ ගත්තා අයිස් ටිකක් අරගෙන ඉවර වෙලා මෙයා අයිස් දිය වෙන විදියට පුනීලයක් ඇතුළට දාලා ඒ පුනීලය ඇතුළට උෂ්ණත්වමානයක් ඇතුළු කරා. ඒ හැබැයි ඒ උෂ්ණත්වමානය ලකුණු කරලා නැහැ. පාඨාංක ලකුණු කරලා නැහැ. මෙහෙම පරිමාණයක් නැහැ. හරිද? උෂ්ණත්වමානයක් ගත්තා බලාගන්න මේ දෙන්නම එකම ක්‍රමයකට හදලා තියෙනවා. සාමාන්‍ය පරිසරයේදී ඒ කියන්නේ සාමාන්‍ය පීඩනයේදී මොන පුනීලයක් මෙහෙම ගත්තා මේ පුනීලය ඇතුළට දාලා තියෙන අයිස් හරිද? ඒ පුනීල මෙහෙම බීකරයක් උඩින් මෙහෙම රඳව ගත්තා මේක ඇතුළට මෙහෙම අයිස් දාලා මේක ඇතුළට දැම්ම උෂ්ණත්වමානය. මේ උෂ්ණත්වමානය පාඨාංක ලකුණු කරලා නැහැ. හරිද? දැන් මට කියන්නේ මේ මොනවද? මේ තියෙන මොනවද? අයිස්. මේවා දිය වෙනවා. දිය වෙන මෙතන ජලය හැදෙනවා. හරිද? මේ තියෙන්නේ උෂ්ණත්වමානය. පුනීලය. බීකරය. ඔය විදිහට ඇටෝමක් හදාගත්තා. සාමාන්‍ය පරිසරයේදී එන සාමාන්‍ය පීඩනයේදී ඔය විදිහට උෂ්ණත්වමානයක් ගිල්ලුව අයිස් ඇතුලේ අයිස් දිය වෙනකොට මේ රසදිය කඳ තියෙන තැන තියෙනනේ. දැන් මේක එළියට ගත්තම රසදිය කඳ තිබුණේ මෙන්න මෙතන කියලා හිතන්නකෝ. මෙන්න මෙතන කියලා හිතන්නකෝ. රසදිය කඳ තිබුණේ හරියට මෙන්න මෙතන මෙයා ලකුණු කරා බිඳුව කියලා. එයා ලකුණු කරේ මේක ලකුණු කරපු එකක් නෙවෙයි උෂ්ණත්වමානය. මම මේක දැන් කතා කරන්නේ සෙල්සියස් පරිමාණය හදපු හැටි. ඉස්සෙල්ලම ලකුණු නොකරන ලද උෂ්ණත්වමානයක් අරගෙන ඉවරලා ඒක ගිල්ලුව දිය වෙන අයිස් වල. වායුගෝල පීඩන ඒකක එකකට. හරි ඒක මම කිව්ව සාමාන්‍ය වායු මේ සාමාන්‍ය පරිසරයේදී. නැත්තම් මොකද පීඩනය අනුව උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක ගැන ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ. පීඩනයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙනවා. උස මුහුදු මට්ටමේ ඉඳලා උඩට යන්න උෂ්ණත්වය වෙනස් වෙනවා. ඔයගොල්ලෝ ඒක දන්නවා. වායුගෝලීය පාඩමේදී කතා කරානේ. පොළවෙන් උඩට යන්න පීඩනය වෙනස් වෙනවා. එතකොට උෂ්ණත්වය වෙනස් වෙනවා කියලා. ඒක නිසා සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී මේක අයිස් දිය වෙන අයිස් වල ගිල්ලුවා. ගිල්ලුවම අයිස් දිය වෙන උෂ්ණත්වය එයා ලකුණු කරා බිඳුව කියලා. ඔන්න අයිස් දිය වෙන උෂ්ණත්වය ලකුණු කරා බිඳුව. ඊට පස්සේ ඒ උෂ්ණත්වමානෙම ගත්තා. මේකම ගත්තා. දැන් බිඳුව ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මේ උෂ්ණත්වමානය ගිල්ලුවා නටන ජලයේ. මෙයා මේ උෂ්ණත්වමානය ගිල්ලුවා කොහෙද? නටන ජලයේ. දැන් මේ ජලය රත් කරනවා. නටන ජලයේ. දැන් මෙතන බිඳුව ලකුණු කරලා තියෙන්නේ. බිඳුව ලකුණු කරලා තියෙන්නේ අනිත් පැත්ත ලකුණු කරලා නැහැ. මේක නටන ජලයේ ගිල්ලුවා. ගිල්ලලා ඉවර වෙලා ඒ උෂ්ණත්වය එතෙන්දි රසදිය කඳ ඉහළ ගියපු උෂ්ණත්වය මෙයා ලකුණු කරා 100 කියලා. 100 කියලා. හරිද? නටන ජලයේ උෂ්ණත්වය. එයාට කැමති විදියට දැන් අපි දන්නේ නැහැ. එයාට හිතුණා අයිස් දිය වෙන උෂ්ණත්වය බිඳුව කියලා ලකුණු කරන්න ඕන කියලා. ඒක එයාගේ කැමැත්ත. ඒකයි මම මේවා හදලා තියෙන්නේ මේ දෙන්නගේ කැමැත්ත මත. හරිද? අයිස් දිය වෙන උෂ්ණත්වය එයා ගත්ත බිඳුව කියලා. ජලය නටන උෂ්ණත්වය එයා ගත්ත සෙල්සියස් 100 කියලා. එයාගේ පරිමාණය 100. අයිස් දිය වෙන උෂ්ණත්වය බිඳුව කියලා ගත්තා. ජලය නටන උෂ්ණත්වය 100 කියලා ගත්තා. අරගෙන ඉවර වෙලා දැන් ඕගොල්ලන්ට පේනවද මෙතන තියෙන බිඳුවයි 100යි අතර පරතරයක්. ඒකේ හරි මැද ලකුණු කරා 50 කියලා. මේ එයා මැනලා ලකුණු කරා. ආයිත් මේ දෙක හරි මැද ලකුණු කරා 75 කියලා. මේ දෙක හරි මැද ලකුණු කරා 25 කියලා. ඔහොම ඔය ටික ලකුණු කරා පිළිවෙලට සමාන කොටස් වලට. බිඳුවත් 100ත් අතර සමාන කොටස් 100ක් ලකුණු කරා. ඔන්න ඔය විදියට තමයි සෙල්සියස් පරිමාණය හැදෙන්නේ.
දැන් මම ඕගොල්ලෝගෙන් අහුවොත් එමෙ දැන් ඕගොල්ලෝගෙන් සමහරට අහන්න පුළුවන් විභාගෙට. සෙල්සියස් පරිමාණය සාධන ලද්දේ කෙසේද? එතකොට අපිට උත්තරය ලියන්න පුළුවන් අයිස් දියවන උෂ්ණත්වය බිඳුව ලෙසගෙන ජලය නටන උෂ්ණත්වය 100 ලෙසගෙන ඒ අතර පරතරය කොටස් 100කට බෙදීමෙන්. ඒ අතර පරතරය කොටස් කීයකට බෙදුවද 100කට. ඔන්න ඔහොමයි සෙල්සියස් පරිමාණය හැදෙන්නේ. අයිස් දියවන උෂ්ණත්වය බිඳුව ලෙසගෙන ජලය නටන උෂ්ණත්වය 100 ලෙසගෙන ඒ අතර පරතරය කොටස් 100කට බෙදීමෙන් සෙල්සියස් පරිමාණය සාදා ඇත. අපි ඒවට කියන්නේ පුතේ අභිමත ඒකක කියලා. මේ ඒකක වලට කියන්නේ අභිමත. අභිමත කියන්නේ Tamanට කැමති ලෙස තමයි හදලා තියෙන්නේ. සෙල්සියස්ට කැමති විදිහට තමයි සෙල්සියස් පරිමාණය හැදෙන්නේ. ෆැරන්හයිට් පරිමාණය හදපෙන්න ගන්නවා. ෆැරන්හයිට් කරේ මේ වැඩේම තමයි. හැබැයි පොඩි යාට කැමති විදිහට මම කියන්නේ. මෙයා අයිස් දිය වෙන උෂ්ණත්වය 32 කියලා ලකුණු කරා. අයිස් දිය වෙන උෂ්ණත්වය ෆැරන්හයිට්. දැන් මෙතන නම් අයිස් දිය වෙන උෂ්ණත්වය සෙල්සියස් 0යි ජලය නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. දැන් මේ රසදිය කඳ වෙනස් වෙන්නේ නැහැ. එයා අයිස් දිය වෙන උෂ්ණත්වය ලකුණු කරා 32යි ෆැරන්හයිට් කියලා. ෆැරන්හයිට් 32යි. ආයි ජලය නටන උෂ්ණත්වය එයා ලකුණු කරා 212යි ෆැරන්හයිට් කියලා. 212යි ෆැරන්හයිට්. දැන් මෙයා මේ දෙක අතර පරතරය කොටස් 100කට බෙදුවේ. කොටස් 100කට. හරිද? 0.100ත් අතර කොටස්. මෙයා මේ දෙක අතර පරතරය කොටස් 180කට බෙදුවා. කොටස් 180කට. අන්න එහෙමයි ෆැරන්හයිට් පරිමාණය හැදෙන්නේ. දැන් විභාගයට આવොත් ෆැරන්හයිට් පරිමාණය සාදා ඇස්සේ කෙසේද කියලා මෙන්න මෙච්චරයි ලියන්න තියෙන්නේ. අයිස් දියවන උෂ්ණත්වය 32 ලෙසද ජලය නටන උෂ්ණත්වය 212ද ලෙසගෙන ඒ අතර පරතරය කොටස් 180කට බෙදීම. 212න් 32ක් අඩු කරලා බලන්න 180 එන්නේ. 180කට බෙදීම. සෙල්සියස් පරිමාණය හැදුවේ කොහොමද කියලා අහුවොත් අයිස් දියවන උෂ්ණත්වය බිඳුව ලෙසගෙන ජලය නටන උෂ්ණත්වය 100 ලෙසගෙන ඒ අතර පරතරය කොටස් 100කට බෙදීම. එහෙනම් ඔන්න ඔය තියෙන්නේ මෙන්න මේ පරිමාණ දෙක. ඊළඟ කෙල්වින් පරිමාණය. හොඳට අහගෙන මම ඔය කොටස් තුනම කියලා දීලා ඊට පස්සේ අපි නෝට් එකක් දාගමු. කෙල්වින් පරිමාණය. කෙල්වින් පරිමාණය මෙන්න මෙහෙමයි කරේ. කෙල්වින් කියන විද්‍යාඥයා කිව්වා මෙහෙම කතාවක්. කෙල්වින් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙක්. සාමිවරේ. අර ඉස්සර කාලේ එංගලන්තේ ඔය නයිට් පදවි එහෙම දීපු ඒ වගේ වැදගත් ප්‍රභූවරුන්ට කියන නමක් තමයි සාමිවරු කියලා. ඒ වගේ විද්‍යාඥයෙක් මෙයා. හරිද? එතකොට මෙයා මේ කිව්වා මෙන්න මෙහෙම කතාවක්. ලෝකයේ තියෙන්න පුළුවන්කම යම් වස්තුවකට තිබිය හැකි අවම උෂ්ණත්වය. ඕනම වස්තුවකට තියෙන්න පුළුවන් අඩුම උෂ්ණත්වයක් තියෙන්න පුළුවන්. එයා ඒකට කිව්ව නම තමයි නිරපේක්ෂ ශූන්‍යය. නිරපේක්ෂ ශූන්‍යය. එච්චර ඕනේ නිකන් කියන්නේ මේක අහගෙන ඉන්න. අහගෙන ඉන්න එක වැදගත්නේ. නිරපේක්ෂ ශූන්‍ය. හරිද? ලෝකයේ තියෙන්න පුළුවන් යම් වස්තුවකට තිබිය හැකි අවම උෂ්ණත්වය. අන්න ඒක එයා ලකුණු කරා කෙල්වින් බිඳුව කියලා. නිරපේක්ෂ ශූන්‍ය එයා ලකුණු කරා බිඳුවයි කෙල්වින් කියලා. ඊට පස්සේ කිව්වා එතනින් පටන් අරන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන උෂ්ණත්ව පරිමාණයක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ 1යි කෙල්වින් 2යි කෙල්වින් 3යි කෙල්වින් 4යි කෙල්වින් 5යි කෙල්වින් 6යි ඔය විදිහට ටික ටික වැඩි වෙනවා. ඔන්නම තමයි කෙල්වින් පරිමාණය හැදුවේ. හැබැයි මේ පරිමාණය හැදුවේ කෙල්වින් හා සෙල්සියස් අතර පරතරය සමාන වෙන විදිහට. හරිද? දැන් මම මෙහෙම කියන්නම්කෝ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මෙහෙම. අපි તો මෙන්න මෙතන තියෙන්නේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37. හරිද? මේක පේනවනේ මෙතන බෝඩ් එකේ. මේ තියෙන්නේ සෙල්සියස් අංශක 37. එහෙනම් මේක සෙල්සියස් අංශක 38 වෙන්න එපා මෙතන. 38 වෙන්න එපා. සෙල්සියස් අංශක 38. දැන් මේ සෙල්සියස් කෙල්වින් වලින් ගත්තොත් කෙල්වින් 310. කෙල්වින් 310. සෙල්සියස් අංශක 37 කියන්නේ කෙල්වින් නම් 310. එහෙනම් 38 කියන්නේ කෙල්වින් 311. 39 කියන්නේ කෙල්වින් 312. 40 කියන්නේ කෙල්වින් 313.
ඕගොල්ලොන්ට අපේ මම කියන්න ගියේ මෙච්චරයි. සෙල්සියස් අංශක 1ක් කියලා කියන්නේ කෙල්විනුත් 1ක්. ඒ පරතර සමානයි. සෙල්සියස් 1කින් වැඩි වෙනකොට කෙල්විනුත් 1කින් වැඩි වෙනවා. හැබැයි ෆැරන්හයිට් එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙල්වින් පරිමාණය හදලා තියෙන්නේ සෙල්සියස් පරිමාණයේ අර අනුපාතයටම ඒ පරතරයටමයි. සෙල්සියස් පරිමාණයේ පරතරයට සමාන වෙන විදිහට තමයි හදලා තියෙන්නේ කෙල්වින් පරිමාණය. ඒකයි මේකේ තියෙන වාසිය. හරිද? එතකොට සෙල්සියස් නිකන් හිතන්නකෝ මෙහෙම. මම අහන ප්‍රශ්නයක් ඕගොල්ලෝගේ. අද ගාල්ල නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. හොඳට අහගෙන ඉන්න. මම මේ කිව්ව එක ඕගොල්ලන්ට තේරෙනවා නම් මේකට උත්තරයක් දෙන්න පුළුවන්. මේක O level ප්‍රශ්නයක් ගොඩක් ළමයි වරද්දලා තිබුණා. හැබැයි ඕගොල්ලන්ට දැන් පුළුවන් මේක අහුවොත්. අද ගාල්ල නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. හම්බන්තොට නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35යි. ගාල්ල නගරයේ හොඳට අහගෙන ඉන්න ඕනේ. මම මෙතන පැත්තක ඉඳලා ගාල්ල උෂ්ණත්වය 25යි. හම්බන්තොට උෂ්ණත්වය 35යි. සෙල්සියස්. මං අහනවා මේ නගර දෙක අතර උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් කොච්චරද? නගර දෙක අතර උෂ්ණත්ව වෙනස කෙල්වින් 10. කෙල්වින් 10. 10යි. තේරෙනවනේ නේ? 25න් සෙල්සියස් අතර වෙනස 10යි. එහෙනම් ඒක සමානයි කෙල්වින් වලට. හරිද? මොකද සෙල්සියස් ප්‍රමාණයම තමයි කෙල්වින්. සෙල්සියස් අතර පරතරයට සමානයි කෙල්වින් අතර පරතරය. ඔන්න වගේ යෝගී මිනිසෙකුගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 නම් කෙල්විනුත් 37ද? කෙල්වින් 310යි. මේමයි ඒකට හේතුව මොකක්ද දන්නවද? කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් අංශක ඍණ 273. කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් අංශක ඍණ 273. එහෙනම් කෙල්වින් 1 කියන්නේ ඍණ 272. කෙල්වින් 2 කියන්නේ ඍණ 271. අන්න එහෙමයි වෙනස් වෙන්නේ. එතකොට සෙල්සියස් අංශක වලින් තියෙන අගයක් කෙල්වින් වලට හරවන්න 273ක් එකතු කරන්න ඕනේ. සෙල්සියස් අංශක වලින් දැන් මගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. ඒක කෙල්වින් කරන්න නම් මොකද කරන්න ඕනේ? 273ක් එකතු කරන්න. 273ක් එකතු කරන්න ඕනේ. බලන්න 37ට 273ක් එකතු කරලා. උත්තරේ 310යි. ඒකයි මම මෙතන ලිව්වේ. මගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 නම් කෙල්වින් වලින් 310යි. 38 නම් 311යි. 39 නම් 312යි. 36 නම් 309යි. පිළිවෙල සමානයි. හරිද? හැබැයි වෙනස පරතර වෙනසක් තියෙන 273ක වෙනසක්. කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් අංශක ඍණ 273. මෙහෙම මතක තියාගන්න. සෙල්සියස් අගයක් කෙල්වින් කරන්න 273ක් එකතු කරන්න. කෙල්වින් අගයක් සෙල්සියස් කරන්න 273ක් අඩු කරන්න. එච්චරයි. ඔක ඇති දෙයක් නැහැ. හරිද? එහෙනම් ඔන්න උෂ්ණත්වයේ වයින් පරිමාණ තුනක් තියෙනවා. පරිමාණ තුන තමයි සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය, කෙල්වින් පරිමාණය. ඔය පරිමාණ තුනේ සම්මත පරිමාණය මොකක්ද? කෙල්වින්. 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 මොනේ කෙල්වින් පරිමාණය. ඔව් කෙල්වින්. ඒක තමයි සම්මත උෂ්ණත්වයේ වයින් සම්මත ඒකකය. හරි. පොඩ්ඩක් ලියා ගන්න. එහෙම උෂ්ණත්ව පරිමාණ කියලා ඉක්මනට ලියා ගන්න. දැනට බහුලව දැනට උෂ්ණත්වය මැනීම සඳහා බහුලව භාවිතා කරන පරිමාණ තුනක් ඇත. පරිමාණ තුනක් ඇත. එක සෙල්සියස් පරිමාණය. දෙක ෆැරන්හයිට් පරිමාණය.
දෙක ෆැරන්හයිට් පරිමාණය 3 කෙල්වින් පරිමාණය කෙල්වින් පරිමාණය කෙල්වින් පරිමාණය හරි ඊට පස්සේ ආපහු යටින් ලියා ගන්න ඉහත පරිමාණ අතරින් උෂ්ණත්වය මනින සම්මත පරිමාණය ඉහත පරිමාණ අතරින් උෂ්ණත්වය මනින සම්මත පරිමාණය උෂ්ණත්වය මනින සම්මත පරිමාණය කෙල්වින් වේ ඔතන යටින් පොඩ්ඩක් ඔයගොල්ලෝ සටහනක් දාගන්න 14යි 1 වගුව ලියන්න කියලා. පොත බලාගෙන ලියන්න වෙලා මදි වෙනවා. 14යි 1 වගුව ලියන්න කියලා රූල් 4ක් තියාගන්න. 14යි 1 වගුව ඇති දෙයක් නැහැ. උෂ්ණත්ව පරිමාණය ඒකකය හා සංකේතය ලියන්න තියෙන එක එතන ඉඳ තියාගන්න. රූල් 4ක් ලියලා ඊට පස්සේ ලියාගන්න මෙහෙම ජල තරුවක් දාලා ලියාගන්න. ඒක යටින් රූල් 4ක් ඉඳ තියලා රූලක් තියලා පස්වෙනි රූලේ ලියා ගන්න. මේ කියන්නේ රූල් 5ක් තියලා 6 වෙනි රූලේ ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. ජලය නටන උෂ්ණත්වය ජලය නටන උෂ්ණත්වය 100 ලෙසද ජලය නටන උෂ්ණත්වය 100 ලෙසද අයිස් දියවන උෂ්ණත්වය බිඳුව ලෙසදගෙන ඒ අතර පරතරය කොටස් 100කට බෙදීමෙන් සෙල්සියස් පරිමාණය සාදා ඇත. සර් පොඩ්ඩක් ආයි කියන්න බැරිද? ඒ අතර පරතරය කොටස් 100කට බෙදීමෙන් සෙල්සියස් පරිමාණය සාදා ඇත. හරි ආපහු ඊළඟ තරුව රූලක් කරලා ඊළඟ තරුව දාලා ලියා ගන්න. අයිස් දියවන උෂ්ණත්වය
අයිස් දියවන උෂ්ණත්වය 32 ලෙසගෙන 32 ලෙසද සර් අයිස්ස පොඩ්ඩක් ඒ වාක්‍ය කියන්න. අයිස් දියවන උෂ්ණත්වය 32 ලෙසද ලෙසද ජලය නටන උෂ්ණත්වය 212 ලෙසද සර් ආයෙමත් ඒ වාක්‍ය කියනවද? අයිස් දියවන උෂ්ණත්වය 32 ලෙසද අයිස් දියවන උෂ්ණත්වය 32 ලෙසද ජලය නටන උෂ්ණත්වය 212 ලෙසද ජලය නටන උෂ්ණත්වය 212 ලෙසද ගෙන ඒ අතර පරතරය කොටස් 180කට බෙදීමෙන් ගෙන ඒ අතර පරතරය කොටස් 180කට බෙදීමෙන් ඒ අතර පරතරය කොටස් 180කට බෙදීමෙන් ෆැරන්හයිට් පරිමාණය සාදා ඇත. කොටස් 180කට බෙදීමෙන් ෆැරන්හයිට් පරිමාණය සාදා ඇත. හරිද? 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 සර් අද වීඩියෝ එක පෙන්නනවද? අද පුතේ ටයිම් එකක් මදිනේ. ගිය සතියේත් මට අනිත් පන්තිය පරක් වුණා. ඊළඟ දවසේ අනිවාර්යෙන් මතක් කරගෙන මම පෙන්නන්නම්. අද ටිකක් අපිට මේ වෙන ප්‍රශ්නත් ආවනේ. ඒකත් එක්ක මේ පොඩ්ඩක් වෙලා මදි වුණා. මට ඌමනා ටික කරගන්න ටයිම් මදි වුණා ඒකයි. හරි. ඊළාට මේ හරි.